හොඳයි ආදරණීය දුවේ පුතේ ජීවිතේ වැදගත්ම විභාග වලින් එකක් තමයි සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් මේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න මගේ ආදරණීය දුවේ පුතේ ඉතින් ඔයාලට අපි දන්නවා ප්‍රධාන වශයෙන් විෂයන් 9ක් යටතේ ප්‍රශ්න පත්‍ර 9ක් හම්බ වෙනවා. මේ යටතේ තියෙන මේ වැදගත්ම ප්‍රශ්න පත්‍රයක් තමයි අපිට හම්බ වෙන මේ භාෂාව යටතේ හම්බ වෙන මේ සිංහල ප්‍රශ්න පත්‍රය. ඉතින් ජීවිතේ වැදගත්ම විභාගයක් වෙච්ච මේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න ආදරණීය දරුවන් මේ සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රය පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මොකද අවුරුදු 11ක් ජීවිතේ ආයන්නේ පටන් ඉගෙනගත්ත සිංහල දැනුම, නැලවිලි ගීය පටන් ඉගෙනගත්ත සාහිත්‍ය දැනුම මේ අන්තිමටම නැත්තම් සාමාන්‍ය පෙළ විභාගෙදී උඹලට කරුණු කීපයක් යටතේ ගොනු කරන්න ලැබෙනවා. ඉතින් ඒක නිසා ජීවිතේ තියෙන වැදගත්ම විභාගයක් තමයි සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් සාමාන්‍යයෙන් රජයේ ඕනෑම ජොබ් එකකට යද්දි පවා සාමාන්‍ය පෙළ සිංහල බුද්ධ ධර්මය කියන විෂයන් වලට සම්මාන සහිතව තමයි දරුවන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සිංහල විෂය අපිට සාමාන්‍ය පෙළට විතරක් නෙවෙයි ජීවිතේ හැම දෙයකටම වැදගත්. ඉතින් මේ වැදගත් මේ සිංහල විෂය අපිට උඹලට සාහිත්‍ය සහ ව්‍යාකරණ වශයෙන් කොටස් දෙකකට තමයි මයි පුතේ සකස් වෙන්නේ. ඉතින් මේ විදිහට සකස් වෙද්දී මේ සාමාන්‍ය පෙළ විභාගෙදී අපිට මේක ප්‍රශ්න පත්‍ර දෙකක් යටතේ කරුණු අපෙන් අහනවා. ඉතින් අද මං කතා කරන්න යන්නේ ඔයාලට මේ අපිට මේ අවුරුදු 11ක් ඉගෙනගත්ත අපේ අම්මා පුංචි කාලේ ඉඳලා අපිට ආයන්න මල්මා යන්න මයන්න කියලා අම්මා කියන වචනේ පටන් අපිට උගන්වපු ඒ ව්‍යාකරණ රීතිය ඒ විතරක් නෙවෙයි පුංචි කාලේ දරුවෝ නලවද්දි ඒ අම්මා කියපු නැලවිලි ගීයෙන් පටන් ගොඩනැගිච්ච සාහිත්‍ය අපිට අවුරුදු 11ක් එක වසරේ ඉඳලා දෙක වසර ඔය අවුරුදු 11ක් මේ සිංහල විෂය ඉගෙනගෙන අන්තිම ඔයාලට තියෙන මේ සාමාන්‍ය පෙළ විභාගෙදී අපිට ප්‍රශ්න පත්‍ර දෙකක් යටතේ අපෙන් අහනවා මේ විෂය පිළිබඳ. ඉතින් අවුරුදු 11ක් ජීවිතේ ඉගෙනගත්ත මේ සිංහල විෂය නැත්නම් මේ අපේ කම මේ අපි දන්නවා මේ භාෂාවන් අතර අපේ සිංහල භාෂාව මේ කරන දරුවන් මොකද අපේ වැඩිපුරම සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්නේ ලක්ෂ 4-5ක් ලියුවොත් මේ ලක්ෂ 3මාරක් විතර ප්‍රමාණයක් සිංහල මාධ්‍යයෙන් තමයි. ඉතින් ඒක නිසා මේ සිංහල දූ දරුවන්ගේ සමහර ඉස්කෝලවල මම දැකලා තියෙනවා මේ සිංහල විෂය අසමත්. සමහරු ළමයි 2-3 දෙනෙක් අසමත්. මේ පුංචි කාලේ ඉඳලා ඕඩියේ ඉඳලා ඉගෙනගත්ත මේ විෂය අසමත් කියන්නේ පොඩි ගැටලුවක්. ඒක නිසා මගේ ආදරණීය දුවේ පුතේ මේ අසමත් වීමෙන් ලබන පරාජයට වඩා මේ සමත් වීමෙන් ලබන ජය අපි භුක්ති විඳින්න ඒකට උපකාරයක් වශයෙන් මම ඔයාලට මේ සාමාන්‍ය පෙළ ඔයාලට තියෙන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය නැත්නම් ආකෘතිය ගැන මම අද ඔයාලට පුංචි පාඩමක් කරන්න යන්නේ. ඉතින් මේ පාඩම හොදින්න ඔයාලා අහගන්න කොහොමද ප්‍රශ්න පත්‍රය ඔයාලට මේ සාමාන්‍ය පෙළ විභාගෙට සකස් වෙන්නේ. එතකොට මේකට අපි කොහොමද උත්තර ලියන්නේ? අපි විචාර ප්‍රශ්න නම් කීයක්ද? පේපර් එක කොටස් කීයකටද සකස් වෙන්නේ? ඉතින් මේ පිළිබඳ තමයි අද මම ඔයාලට කතා කරන්න යන්නේ. ඉතින් සාමාන්‍ය පෙළ දූ දරුවන්ට මේක මහත් පිටුවහලක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මං වැඩි කතා නැතුව ඔයාලගේ මේ ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. අපිට සාහිත්‍ය සහ ව්‍යාකරණ වශයෙන්
කොටස් දෙකක් යටතේ තමයි මයි පුතේ පේපර් එක හැදෙන්නේ. සාහිත්‍ය ව්‍යාකරණ. මෙන්න මේ කොටස් දෙක යටතේ මයි පුතේ අපිට ප්‍රශ්න පත්‍ර 3ක් සකස් වෙනවා. මේ සාහිත්‍ය ව්‍යාකරණ යන මේ කොටස් දෙකෙන් අපිට ප්‍රශ්න පත්‍ර 3ක් මේ සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ යටතේ සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ යටතේ මෙන්න මේ විදිහට තමයි පේපර් එක සකස් වෙන්නේ. ඉතින් මං හිතනවා මේ අපි ඉගෙන ගත්ත මං අර ඉස්සල්ලත් කිව්වේ අපි මේ අයන්න අල්මායන්න මායන්න ඉඳලා අපේ අම්මා අපිට මාරම ව්‍යාකරණ කොටසක් උගන්වුවා ජීවිතේ. අයන්නේ පටන් අපිට අක්ෂර ලියන විදිහේ පටන් අපිට මේ ව්‍යාකරණේ තමයි ඔය උගන්වුවේ. 1-2 වසරේ ටීචර් පන්තියේදී නයන්න මේ විදිහට ලයන්න මේ විදිහට වචන ගලපන විදිහ ක්‍රියාපද කියන්නේ මේවා නාමපද කියන්නේ මේවා ඒ විදිහට අවුරුදු 11ක් ජීවිතයේ සිංහල ව්‍යාකරණය ඉගෙන ගත්තා. නිවැරදිව භාෂාව කතා කරන හැටි ඉගෙන ගත්තා. මේ විෂයන් 9න් ජීවිතය පිළිබඳ අපිට අවබෝධයක් උගන්වන එකම විෂය තමයි මේ සිංහල. මොකද අපි විද්‍යාව, ගණිතය, ඉතිහාසය ඒ වගේ විෂයන් වලින් වැඩිපුරම අපිට ඒ වගේ ඉගෙන ගන්න ලැබෙන්නේ න්‍යායාත්මක දැනුම. ඒ වගේ තියෙන්නේ තනිකරම තර්කානුකූලයි. හැබැයි ජීවිතය පිළිබඳ, සාහිත්‍ය පිළිබඳ අපිට ඉගෙන ගන්න ලැබෙන එකම විෂය තමයි මේ සිංහල විෂය. මොකද අපිට විද්‍යාවේදීවත් ගණිතයේදීවත් තනිකර සූත්‍ර ගැන මිසක් අපේ ජීවිතේ හරියට හැදෙන සූත්‍රය, අපේ ජීවිතේ රසවින්දනය හරියට දරා ගන්න සූත්‍රය අපිට උගන්වුවේ මේ සිංහල විෂයෙන්. ජීවිතේ තීරණ ගනිද්දී කොහොමද අපිට මේ තීරණ නිවැරදිව ගන්නෙ? ජීවිතේ වැටුණ අවස්ථාවල නැගිටින්නේ මේ සියල්ල උගන්වපු විෂය තමයි මේ සිංහල විෂය. ඉතින් ඉංග්‍රීසි මීඩියම් වෙන්න පුළුවන්, දෙමළ මාධ්‍යයෙන් මේ හැම මාධ්‍යයකින්ම කෙසේ කරත් සිංහල විෂය සිංහල විදිහට අපිට ලියන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මම දැකලා තියෙනවා සමහර ඉස්කෝලවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අනිත් සබ්ජෙක්ට් ඔක්කොම ලියනවා සිංහල බුද්ධ ධර්මය කියන විෂයන් දෙක මේ සිංහලෙන් ලියන්න වෙනවා පේපර් 3ක් යටතේ. ඒක නිසා මේ අපිට මේ ජීවිතේ වැදගත් වෙච්ච මෙච්චර වැදගත් වෙච්ච විෂය ජීවිතේ ලකුණු 50ක් 60ක් අරගෙන ඒක මම හිතනවා ප්‍රමාණවත් නෑ කියලා. මොකද මේකට A සාමාර්ථයක් B සාමාර්ථයක් අනිවාර්යෙන්ම සිංහල දරුවෙක් මේ සිංහල පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්ත දරුවෙක් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ඉතින් ඒ සිංහලකම තමයි මම අද ඔයාලට මේ පාඩම යටතේ උගන්වන්න යන්නේ කොහොමද ප්‍රශ්න ගලපගෙන මේකට පිළිතුරු ලියන්නේ. ඉතින් සමහරු දන්නේ නැහැ මේ පේපර් එක මේ විදිහටවත් හැදෙනවද, කොහොම හැදෙනවද, කොහොම සකස් වෙනවද කියලා. ඉතින් ඒ දරුවන්ට තමයි මම මේ අද මේ පාඩම මේ විදිහට ගෙනාවේ. ඉතින් ඔයාලා හොඳට මේක අවබෝධ කරගෙන මේක ගැන හොඳට අධ්‍යයනය කරන්න කියලා මං ඉල්ලනවා. ඉතින් අපේ සිංහල දරුවෝ උඹලා ඉතින් ඒ ඔයාලට දෙන්න පුළුවන්, මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය තමයි මේ දෙන්න හදන්නේ. ඉතින් සාහිත්‍ය ව්‍යාකරණ කියලා මම කිව්වා කොටස් දෙකකට තමයි අපේ සිංහල විෂය සකස් වුණේ. ඔයාලට මතක ඇති 10 වසරට ආව උඹලට ඉස්සල්ලාම පොත් දෙකක් දුන්නා. එකක් සාහිත්‍ය සංග්‍රහය, අනිත් එක සාහිත්‍ය සහ නැත්තම් ව්‍යාකරණ ගැන මේ අවබෝධ කරණය. ඒ වගේ පොත් දෙකක් දුන්නා. 11 වසරටත් මේ එකම සාහිත්‍ය පොත, 10 වසරටත් එකම සාහිත්‍ය පොත. හැබැයි මේ ව්‍යාකරණය ටිකක් 10 වසරේදී සහ 11 වසරේදී පොඩි යම් වෙනස්කම් වලට ලක් වුණා. ඉතින් මේ කොහොම
සකස් වුණත් මේ කොටස් දෙකක් යටතේ තමයි අහන්නේ මේ සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් මේ සිංහල විෂය පිළිබඳ. එකක් සාහිත්‍ය දැනුම. මේ ළමයෙකුට පද්‍ය පන්තියක් කියවලා රසවින්දනයක යෙදෙන්න පුළුවන්ද? පද්‍ය පන්තියක් කියවලා විචාරක යෙදෙන්න පුළුවන්ද? නාට්‍යයක් බලලා නාට්‍යයක් කියවලා යම්කිසි විචාරකට එන්න පුළුවන්ද? කෙටි කතාවක් කියවලා චරිත ගලපලා හරියට ඒකට විචාරයක් ගොඩනගා ගන්න දරුවන්ට පුළුවන්ද? බැද්දේගම නවකතාව වගේ නවකතාවක පරිච්ඡේදයක් කියවලා අපිට යම්කිසි දැනුමක් ලබන්න පුළුවන්ද? මේ පුරාතන ගද්‍ය කෘතියක් කියවලා මොන වගේ දැනුමක්ද ලබන්නේ? අන්න ඒ පිළිබඳ තමයි මේ සාහිත්‍ය යටතේ අපිට උගන්වන්නේ. ව්‍යාකරණ යටතේ ජීවිතේ වලට අයන්න ආයන්න පටන් අද දක්වා ලියන ලේඛනය ගැන, ලේඛනයේ රීති ගැන, ක්‍රියාපද ගැන, විරාම ලකුණු ගැන, රචනාකරණයේ සාරාංශකරණය ඇතුළු ප්‍රායෝගික ලේඛන කලාව ඇතුළු ඒ පාඩම් පිළිබඳව වලට මේ විෂය යටතේ ලියන්න වෙනවා. ඉතින් සාහිත්‍ය ව්‍යාකරණ විදියට හැදිච්ච මේ කොටස් දෙක අපිට විභාගෙදි මය පුතේ අහන්නේ පේපර් 3ක් විදිහට. පේපර් 3ක් විදිහට. මම මේ පේපර් 3 පිළිබඳ ඔයාලට යම්කිසි දැනුමක් ලබා දෙන්න තමයි මේ අද මේ විදිහට මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා මේක බලලා හොඳ අවබෝධයක් ගන්න කියලා මම ඉල්ලනවා. සිංහල සාමාන්‍ය පෙළ. ප්‍රශ්න පත්‍ර 3ක් යටතේමයි පුතේ අපි උත්තර ලියන්න ඕනේ. අපි ජීවිතේ පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්ත මේ සිංහල විෂය ප්‍රශ්න පත්‍ර 3ක් යටතේ. 1. පළවෙනි ප්‍රශ්න පත්‍රය. 2. දෙවැනි ප්‍රශ්න පත්‍රය. 3. තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. මෙන්න අපිට තියෙන සිංහල විෂය අපි සාමාන්‍ය පෙළට අපි ජීවිතේ අවුරුදු 11ක් ඉගෙන ගත්ත මේ සිංහල දැනුම ප්‍රශ්න පත්‍ර 3කින් කෙලවර වෙනවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර 3 යටතේ තමයි අපි මොන දේ ඉගෙන ගත්තත්, මොන සිංහල දැනුම ඉගෙන ගත්තත්, මොන රසවින්දනය ඉගෙන ගත්තත් මෙන්න මේ ප්‍රශ්න පත්‍ර 3ක් යටතේ තමයි මම පුතේ අවසාන වශයෙන් අහන්නේ. ඉතින් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මම පුතේ සකස් වෙන්නේ අපේ ව්‍යාකරණ දැනුම. ව්‍යාකරණ. මේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ මම පුතේ සාහිත්‍ය දැනුම. මේ දරුවන් විදින, දරුවන් ලබපු පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්ත මේ සාහිත්‍ය දැනුම අපිට තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ යටතේ ගලපන්න වෙනවා. මම අර ඉස්සල්ලා කිව්වේ මම පුතේ පොත් දෙකක් අපිට මේකට තියෙනවා කියලා. සාහිත්‍ය සංග්‍රහය, සාහිත්‍ය සංග්‍රහය යටතේ අපිට පාඩම් 16ක් තියෙනවා. එන්න ඒ පාඩම් 16න් තමයි මම පුතේ මේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. මේ පළවෙනි දෙවෙනි ප්‍රශ්න පත්‍ර ඔයාලගේ මේ ව්‍යාකරණ දැනුම ඇසුරෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ පළවෙනි දෙවෙනි ප්‍රශ්න පත්‍ර ගැන පොඩ්ඩක් කතා කරමු. පළවෙනි ප්‍රශ්න පත්‍රයමයි පුතේ. පළවෙනි ප්‍රශ්න පත්‍රය අපිට හම්බ වෙන්නේ ඉරිගහන ප්‍රශ්න 40ක් විදිහට. ඉරිගහන ප්‍රශ්න 40ක් විදිහට. කෙටි ප්‍රශ්න පත්‍රයක්. කෙටි ප්‍රශ්න පත්‍රයක්. අපිට ප්‍රශ්න 40ක් දීලා තියෙනවා පුතේ. ප්‍රශ්න 40ක් විභාගෙට මේ ව්‍යාකරණයේ යටතේ අපිට හම්බ වෙන මේ ව්‍යාකරණයේ යටතේමයි පුතේ සාමාන්‍ය පෙළ විභාගයට හම්බ වෙන ඔයාලගේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට කෙටි ප්‍රශ්න 40ක් හම්බ වෙන්නේ. කෙටි ප්‍රශ්න 40ක්. මේ කෙටි ප්‍රශ්න 40 වර්ණ 4 බැගින් විච්ච ප්‍රශ්න.
1 2 3 මේ විදිහට 40ට යනකම්ම මේ වර්ණ 4ක් අපිට ප්‍රශ්නය සහ අදාළ පිළිතුරු 4ක් දෙනවා. ඒකෙන් අපිට උචිතම ප්‍රශ්නයට උචිතම පිළිතුර බලාපොරොත්තු වෙනවා මයි පුතේ. වර්ණ 40ටම ප්‍රශ්න 40ටම. ඉතින් මේකට එක ලකුණ ගානේ ලකුණු 40ක් හම්බ වෙනවා. ලකුණු 40ක් ඔයාලට මේ සාමාන්‍ය පෙළ සිංහල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ යටතේ අපිට හම්බ වෙනවා. එතකොට මේකට කාලය පැයක් හම්බ වෙනවා. කාලය පැය එකක්. කාලය පැය එකට අපිට ලකුණු 40ක් ගන්න තියෙන. ජීවිතේ අවුරුදු 11ක් ඉගෙන ගත්ත සමාන පද පාඩමේ පටන් අක්ෂර වින්‍යාසයේ පටන් ඉගෙන ගත්ත සියලුම පාඩම් වල අන්තිමටම අපිට බලාපොරොත්තු වෙන අපි ලැබපු මේ දැනුම වර්ණ 40කින් කෙලවර වෙනවා. මොකද ජීවිතේ වැදගත්ම විභාගයේ සාමාන්‍ය පෙළ විභාගය. ඒක නිසා මේ වර්ණ 40ට අපිට පිළිතුරු ලියන්න නම් මොන වගේ පාඩම් වලින්ද මේ වර්ණ 40 සකස් වෙන්නේ කියලා මම පොඩ්ඩක් සරලව ඔයාලට කෙටියෙන් පහදලා දෙන්නම්. අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්ත අක්ෂර මාලාව අක්ෂර වින්‍යාසය සමාන පද පද වර්ග ගොඩක් අපිට සාමාන්‍ය පෙළ විභාගෙ තමයි පුතේ ඔයාලට තියෙනවා. සමාන පද, විරුද්ධ පද, තනි පද, ප්‍රස්තාව පිරුළු, යුගල පද, ආප්තෝපදේශ, එතකොට සංදි, විභක්ති, ක්‍රියාපද, සමාස, වාක්‍ය රීති, උක්ත අනුක්ත පද, මෙන්න මේ විදිහට අපිට ඔය භාෂාව හා සාහිත්‍ය කියන පොතේමයි පුතේ අපිට තියෙන අක්ෂර මාලාවේ පටන් අක්ෂර වින්‍යාසය, සමාන පද, විරුද්ධ පද, තනි පද, ප්‍රස්තාව පිරුළු, යුගල පද, ආත්මෝපදේශ, සංදි, විභක්ති, ක්‍රියාපද, සමාස, වාක්‍ය රීති, උක්තානුක්ත පද, මෙන්න මේ පාඩම් කීපයෙන් තමයි මම පුතේ අර අපිට මම කිව්ව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 40 සකස් වෙන්නේ. මේ පාඩම් ඔයාලා විභාගෙට යන්න කලින් මම පුතේ අනිවාර්යෙන්ම හොඳට අවබෝධයේ තියාගෙන විභාගෙට යන්න. මොකද කෙටි ප්‍රශ්න 40ක් අපෙන් අහනවා. අපිට කැමැතිම වර්ණ නැත්තම් අපි ලැබපු දැනුම මේ පාඩම් යටතේ අපි ලැබපු දැනුම මේ කෙටි ප්‍රශ්න 40 යටතේ අපිට ගොනු කරන්න වෙනවා. ඒක නිසා ජීවිතේ ඉගෙනගත්ත අපි පුංචි කාලේ පටන් ඉගෙනගත්ත තනිපද, ආත්මෝපදේශ, ප්‍රස්තාපිරුළු, සංදි, ක්‍රියාපද මේ හැම පාඩමක් පිළිබඳවම ඔබලගේ මය පුතේ දැනුම අපේක්ෂා කරනවා මේ කෙටි ප්‍රශ්න 40ට. ඉතින් මේකට තව කවියක් දීලා අමාරු වචන අහන්න පුළුවන් පද කීපයක තිබිච්ච අර්ථය කියන පාඩම යටතේ අර්ථ විවරණ කරන්න අහන්න පුළුවන් කවිපේලියක් දීලා මේකේ තියෙන තේරුම වචන ටිකක් අපිලිවලට හදලා ආයෙ පිළිවෙලට හදන්න. මේ වගේ කෙටි ප්‍රශ්න 40ක් තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ.
ඒක නිසා මම මේ පාඩම් එකින් එක ඔයාලට මේකට දානවා. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම channel එකට subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලා. එතකොට මේ පාඩම් ඉදිරියට කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි ආදරණීය දුවේ පුතේ. ඉතින් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න 40 සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳ අවබෝධයක් මේ ප්‍රශ්න 40 ගැන තියාගන්න. මොකද කාලේ පැයයි හම්බ වෙන්නේ. එක ප්‍රශ්නයකට එක ලකුණක් හම්බ වෙනවා ඔයාලගේ විභාගෙට. ඉතින් එක ලකුණත් වටිනකොට විභාගෙදී මේ ලකුණු 40 අපි ගන්න උපරිම සහයෝගය නැත්නම් උපරිම උත්සාහය දරන්න ඕනේ. මොකද ජීවිතේ වැදගත්ම විභාගයක්, ජීවිතේ තීරණාත්මකම විභාගයක් සාමාන්‍ය පෙළ. ඉතින් මං හිතනවා මේ පාඩම් ගැන හොඳ අවබෝධයක් ඔයාලා ඇති කියලා විභාගෙට යන්න පෙර. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ පාඩම් පිළිබඳ හොඳ අවබෝධය තියාගන්න. ඒ විදිහට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සකස් වෙද්දී අපිට හම්බ වෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 5කින් සකස් වෙන්නේ. ප්‍රශ්න 5කින්. ප්‍රශ්න 5කින්මයි පුතේ අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ ව්‍යාකරණ දෙවෙනි ප්‍රශ්න පත්‍රය සකස් වෙනවා. ව්‍යාකරණ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කින් සකස් වෙනවා. මේකෙන් පළවෙනි ප්‍රශ්නේ අපෙන් අවබෝධාත්මක දැනුම මේ මම ඉස්සල්ලා කතා කරපු අක්ෂරමාලාව, අක්ෂර වින්‍යාසය, සංදි, සමාස, අපිට තියෙන අව්‍යය පද, තද්දිත, කෘදන්ත, උපසර්ග, නිපාත මේ ඉගෙනගත්ත මේ සෑම පාඩමකින්ම අපෙන් අහනවාමයි පුතේ කෙටි ප්‍රශ්න 10ක්. කෙටි ප්‍රශ්න 10ක් අහනවා. වර්ණ නැත්නම් ප්‍රශ්න දෙක බැගින් වෙච්ච කෙටි ප්‍රශ්න 10ක් අහනවාමයි පුතේ අපිට විභාගෙට මේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය හැටියට. ප්‍රශ්න 10 සකස් වෙන්නේ එක ප්‍රශ්නයක කොටස් දෙක ගානේ. ඉතින් ලකුණු දෙකක් අපිට හම්බ වෙනවා කොටස් දෙකටම. අපිට සාමාන්‍ය පෙළ දෙවැනි ප්‍රශ්න පත්‍රයේමයි පුතේ ව්‍යාකරණ දැනුම අහන්නේ. මේකෙන් ප්‍රශ්න 5ක් තියෙනවා. ඒකෙනුත් පළවෙනි ප්‍රශ්නය අපිට වැදගත්. මේ පළවෙනි ප්‍රශ්නේ සකස් වෙලා තියෙන කෙටි ප්‍රශ්න 10ක්. මේ ප්‍රශ්න 5ටම අනිවාර්යෙන්ම පිළිතුරු ලියන්න ඕනේ. මොකද අපිට අතහරින්න මග අරින්න මේකෙදී අවස්ථාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ කෙටි ප්‍රශ්න 5ටම අපි අනිවාර්යෙන්ම උත්තර ලියන්න ඕනේ. ඒකෙනුත් මේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඒ පළවෙනි ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ මය පුතේ මේ කොටස් දෙකකට දෙක බැගින් විච්ච ප්‍රශ්න 20ක් අපෙන් අහනවා විභාගෙට. ප්‍රශ්න 10ක් අහනවා. ලකුණු 20ක් හම්බ වෙනවා අපිට මේ එක වර්ණයකට එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් විච්ච. ඉතින් ඒක නිසා මේ මම ඉස්සල්ලා කතා කරපු සංදි, සමාස, අක්ෂරමාලාවේ පටන්, විරාම ලකුණු වල පටන් ඒ සෑම ව්‍යාකරණ පාඩමක්ම යටතේ මේ පළවෙනි ප්‍රශ්නය සකස් වෙන්නේ. ඒක නිසා අපි අනිවාර්යෙන්ම මේ ගැන හොඳ අවබෝධයක් අපිට මේ ව්‍යාකරණ පාඩම් පිළිබඳ තියෙන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ඔයාලා ලියන්න. මේ සරල දේවල් අපෙන් අහන්නේ. වාක්‍යයක් දීලා කර්මකාරකයට හරවන්න. මේ අක්ෂර සදොස්තැන් නැතොත් නිදොස් කරන්න. ක්‍රියාපද වලට ඉරි ගහන්න. ඒක නිසා හරි සරල ප්‍රශ්න 10ක් අපෙන් අහන්නේ. අනිවාර්යෙන්ම ඔයාලා හොඳ පිළිතුරු ලියන්න. ඉතින් දෙවැනි ප්‍රශ්නය අපිට හම්බ වෙන දෙවැනි ප්‍රශ්නය රචනාව.
රචනාකරණය. සාමාන්‍ය පෙළ විභාගෙදී මේ ආකෘතිය සමහර විට වෙනස් වෙන්න පුළුවන් අය පුතේ. කොහොම වෙනස් වුණත් අනිවාර්යෙන්ම රචනාවක් අපිට ලියන්නම වෙනවා. මොකද අපිට ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ වැඩිපුරම ලකුණු හම්බ වෙන ප්‍රශ්නේ තමයි මේ රචනාව. ඉතින් අපි 1-2 පන්තිවල පටන් අවුරුදු 11ක් රචනාකරණයේ යෙදුණා. මොකද අපි අවුරුදු 11 සිංහල විෂය ඉගෙන ගත්තා. ඉතින් මේ ඉගෙන ගත්තේ ඒ හැම පන්තියකම අනිවාර්යෙන්ම මේ රචනා ලියන්න ඇති ඔයාලා. රචනාවක් හරියට ලියන්නේ කොහොමද? මේකට අපි වචන කීයක් ලියනවද? මං ඊළඟ පාඩම් වලදී ඔයාලට මේක ගේන්නම්. ඉතින් මේ දෙවැනි ප්‍රශ්නේ අනිවාර්ය රචනාවක්. අපිට පුංචි ඡේදයක් දීලාමයි පුතේ. පොඩි ඡේදයක් දීලා ඒකෙන් ඒක කියවලා හොඳට අවබෝධ කරගෙන ඒකෙන් මාතෘකාවක් සකස් කරගෙන මේ මාතෘකාව යටතේ වචන 250කට අඩු රචනාවක් බලාපොරොත්තු වෙනවා විභාගයේදී. ඒකට ලකුණු 25ක් අපිට හම්බ වෙනවායි පුතේ විභාගෙදී. ඉතින් මේ ලකුණු 25 සාමාන්‍ය මේ ව්‍යාකරණ දැනුමෙන් පරතරයට ගියපු එහෙම නැත්නම් උපරිම ව්‍යාකරණය පිළිබඳ ලැබපු දැනුමක් ඇති කෙනෙකුට වඩා ජීවිතය ගැන මේ රට ගැන මේ ජාත්‍යන්තරය ගැන හොඳ අවබෝධයක් තියෙන ළමයෙකුට මේ ලකුණු 25 ලේසියෙන්ම ගන්න පුළුවන්. මොකද අපේ අහන්නේ මේ සමාජ දැනුම. ප්‍රශ්න පත්‍ර යටතේ මේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නයේ රචනාව යටතේ අපෙන් අහන්නේ මේ සාමාන්‍ය දැනුම. සාමාන්‍ය ප්‍රශ්නයකට අපි කොහොමද මුහුණ දෙන්නේ? රචනාවක් ඇහුවොත් වසංගත රෝග ගැන අපිට ඒකට කරුණු ගලපන්නේ කොහොමද? ඉතින් ඒ පිළිබඳ අපේ මේ දරුවන්ගේ දැනුම මේ සමාජය පිළිබඳ අපේ මිනිස්සුන්ගේ අපේ දරුවන්ගේ මේ තියෙන මතය මේ රචනාව යටතේ අපෙන් අහනවා. ඒකට ලකුණු 25ක් හම්බ වෙනවා විභාගෙදී. මම රචනා ලියන හැටි ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වැදගත්ම ප්‍රශ්නයක් තමයි මේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ යටතේ අපිට තියෙන මේ රචනාකරණය. ඉතින් කාට හරි ළමයෙකුට මේක මග අරගන්න බෑ. මොකද මේක අනිවාර්ය ප්‍රශ්නයක් විභාගෙදී. තුන්වෙනි ප්‍රශ්නය අපිට හම්බ වෙන මේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ යටතේ හම්බ වෙන මේ තුන්වෙනි ප්‍රශ්නය සාරාංශකරණය. සාරාංශකරණය. සාර අංශ සාරාංශ. සාර කියන්නේ වැදගත්. සාර කියන්නේ හොඳම. සාර කියන්නේ පෝෂණයම තියෙන හොඳම කොටස. අංශය කියන්නේ පුංචි කොටසක්. අපිට ලොකු ඡේදයක් දීලාමයි පුතේ. ලොකු ඡේදයක් දීලා මේකෙන් පුංචි කොටසක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ මේ ඡේදේ අපිට තිබිච්ච වැදගත්ම කොටස. ඒ තමයි සාරාංශය. වැදගත්ම කොටස. ඉතින් ලොකු ඡේද කෑල්ලක් දීලා අපිට මේ විභාගෙදී වචන ප්‍රමාණයක් දීලා 50ත් 60ත් අතර වගේ සාමාන්‍යයෙන් දල වශයෙන් මම කිව්වේ ප්‍රමාණයක් දීලා අපිට දීලා තියෙන මේ ඡේදේ ඒ යටතේ ගොනු කරන්න ඕනේ. ඉතින් දරුවන් මේ සාරාංශකරණයේදී වැදගත් ඒවා නොවැදගත් ඒවා මම ඊළඟ පාඩමකදී කතා කරන්නම්. කෙටියෙන් මතක තියාගන්න සාරාංශකරණයේදී වැදගත්ම මාතෘකා ටිකක්. මේකෙදී අනිවාර්යෙන් වචන ගාන වැදගත්, අක්ෂරවල පැහැදිලි බව, විරාම ලකුණු, වාක්‍ය සම්බන්ධ රීති පිළිබඳ අවබෝධය වැදගත් අනිවාර්යෙන්ම මේ සාරාංශකරණයේදී. කතුවරුන්ගේ නම්, ග්‍රන්ථ, ප්‍රකාශන, ප්‍රස්තාපිරුළු, ආතෝපදේශ මේ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම සාරාංශෙදී අයින් වෙන්න ඕනේ.
ඒක නිසා මේ වැදගත්ම ප්‍රශ්නයක් අපිට විභාගෙට හම්බ වෙන මේ සාරාංශකරණය. ඉතින් ඒක නිසා අපේ දරුවෝ හොඳ අවබෝධයක් මේ සාරාංශකරණය යටතේ තියෙන්නම ඕනේ. ඉතින් මේ සාරාංශකරණය නිවැරදිව ලියන්න බැරි දරුවෙක් ඉන්නවා නම් හොඳට කියවලා අවබෝධ කරගන්න මේ සාරාංශ කියන කොටස. මොකද ලකුණු අපිට මේකට ලකුණු 15ක් වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා සාරාංශිත විභාගෙදී. ඒ ලකුණු 15 අපිට ගන්න මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් දෙවැනි ප්‍රශ්න පත්‍රයේ යටතේ අපිට හම්බ වෙන තුන්වෙනි රචනා ප්‍රශ්නය සාමාන්‍ය පෙළ උඹලට වැදගත්ම ප්‍රශ්නයක්. ඉතින් මේක කවුරුත් මගහරින්න බෑ. අපි අනිවාර්යෙන්ම මේකට ලියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය අපිට හම්බ වෙන අවබෝධකරණය හතරවෙනි ප්‍රශ්නය අවබෝධය. පුංචි කාලේ පටන් අපිට දරුවන්ට මේ යම්කිසි දෙයක් දැකලා යම්කිසි ඡේදයක් කියවලා යම්කිසි දෙයක් පිළිබඳ මේ අවබෝධාත්මක දැනුම තමයි මේ අවබෝධයේ ප්‍රශ්නය යටතේ අපෙන් අහන්නේ. කොහොමද ඡේදයක් කියවලා අවබෝධ කරගන්න මේ දරුවට මේ දැනුම තියෙනවද? ඡේදයක් කියවලා අහලා තියෙන ප්‍රශ්න වලට හරි අවබෝධයෙන් උත්තර දෙන්න පුළුවන්ද? අන්න ඒ පිළිබඳ තමයි මේ අවබෝධයේ කොටසෙන් අහන්නේ. ප්‍රශ්න 5ක් අහනවා මයි පුතේ. පොඩි ඡේදයක් දීලා ඒකෙන් ප්‍රශ්න 5ක් අහනවා. ලකුණු 10ක් හම්බ වෙනවා මේ ප්‍රශ්නෙට. ලකුණු 10ක් හම්බ වෙනවා මේ ප්‍රශ්නෙට. ඉතින් ඒක නිසා මේ අවබෝධයේ කොටස දරුවන්ට හරි ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද ඒ ඡේදෙන්ම තමයි අපිට මේ ප්‍රශ්න 5 ලියන්න තියෙන්නේ. ඉතින් දරුවන් හොඳට මේ ඡේද කියවලා වැදගත් කොටස් ඉරි ගහගෙන මේ ප්‍රශ්න 5ට පිළිතුරු ලියන්න ඕනේ. ඉතින් ජීවිතේ වැදගත්ම විභාගයක් ලියන්නේ. ඒ වැදගත්ම විභාගේ තියෙන වැදගත්ම විෂයක් තමයි සිංහල. ඉතින් වැඩිම ලකුණු ගන්න අපේක්ෂාවෙන් ඉන්න දරුවෙකුට මේ අවබෝධය කියන ප්‍රශ්නය හොඳට ඔළුවට අරගෙන හොඳට හිතට අරගෙන ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. ලකුණු 10ක් හම්බ වෙනවා. ලේසියෙන්ම අපිට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය ප්‍රායෝගික ලේඛන. පස්වෙනි ප්‍රශ්නය සාමාන්‍ය පෙළ විභාගෙට අපිට හම්බ වෙන ප්‍රායෝගික ලේඛන. මේකෙදි අපිට තෝරා ගැනීමක් තියෙනවා මය පුතේ. මෙතනදී ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනි එක සහ දෙවෙනි එක නැතහොත් කියලා දෙනවා. කෙනෙකුට කැමති ප්‍රායෝගික ලේඛනයක් යටතේ තමන්ගේ නිර්මාණයේ තියෙන සුවිශේෂීත්වය විදහා පාන්න පුළුවන් මේ ප්‍රායෝගික ලේඛන යටතේ. ඉතින් මේ ප්‍රායෝගික ලේඛන කියන ප්‍රශ්නේ මය පුතේ අපේ විෂයට විතරක් නෙවෙයි මේක ජීවිතේටම බලපාන මාතෘකාවක්. විභාගෙට විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ විභාගෙට විතරක් නෙවෙයි මය පුතේ. මොකද ජීවිතේ මැරෙනකම්ම මෙන්න මේ ප්‍රායෝගික ලේඛන කියන කොටස දරුවෙකුට ගොඩාක්ම වැදගත්. මොකද ප්‍රායෝගික ලේඛන යටතේ අපි ඉගෙන ගන්න මය පුතේ රාජකාරී ලිපි, රාජකාරී ලිපි, ව්‍යාපාරික ලිපි, ආරාධනා පත්‍ර, න්‍යාය පත්‍ර, දැන්වීම්, ආකෘති පත්‍ර, මෙමෝ පත්‍ර, මෙන්න මේ විදියට අපිට ප්‍රායෝගික ලේඛන යටතේ අපිට ජීවිතේ වැදගත්ම පාඩම් කීපයක් තමයි මේ රාජකාරී ලිපිය,
ව්‍යාපාරික ලිපිය, ආරාධනා පත්‍ර, න්‍යාය පත්‍ර, දැන්වීම් මේවා ජීවිතේ විභාගෙට සීමා වෙච්ච පාඩමක් නෙවෙයි මයි පුතේ මේ ප්‍රායෝගික ලේඛන කියන එක. ඉතින් ජීවිතේ රාජකාරී ලිපි විභාගයෙන් පස්සේ වුණත් අපිට ලියන්න අවස්ථාව හිමි වෙන්න පුළුවන්. ව්‍යාපාරික ලිපිය, ආරාධනා පත්‍රයක් ජීවිතේ වැදගත්ම අවස්ථාවලදී වැදගත්ම විදිහට වැදගත්ම වෙන දේවල් තමයි මේ ප්‍රායෝගික ලේඛන යටතේ අපි ඉගෙන ගන්න. ඉතින් විභාගෙට අපිට මේ ප්‍රායෝගික ලේඛන දෙකක් දීලා තියෙනවා. එක්ක රාජකාරී ලිපිය, නැහෙම නැත්නම් ව්‍යාපාරික ලිපිය, එහෙම නැත්නම් ආරාධනා පත්‍රයක්, දැන්වීම් පත්‍රයක්. මේ කොටස් දෙකෙන් කැමති එකක් තෝරගෙන අපිට පිළිතුරු ලියන්න පුළුවන්. දෙකම ලියන්න බෑ විභාගෙදී. එකක් ලිව්වොත් අපිට ලකුණු 15ක් හම්බ වෙනවා. ලකුණු 15ක් හම්බ වෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගෙදී මේ මම කියපු මේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍ර දෙකටමයි පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 40කුත්, පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 40කුත්, දෙවැනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 80කුත්, මුළු ව්‍යාකරණ පේපර් එකටම මයි පුතේ ලකුණු 120ක් හම්බ වෙනවා. මොකද ව්‍යාකරණ දැනුම අපේ වැඩිපුරම විභාගෙදී අපේක්ෂා කරනවා මේ ව්‍යාකරණ දැනුම පේපර් දෙකක් යටතේ අපිට ගොනු කරන මේ ව්‍යාකරණ දැනුමමයි පුතේ ලකුණු 120ක් වගේ ප්‍රමාණයකට අපෙන් අහනවා. ඒක නිසා හොඳට මේ ව්‍යාකරණ අක්ෂරමාලාව, පිල්ලම්, අක්ෂර වින්‍යාසය, තනිපද, ප්‍රස්ථාපිරුළු, තද්දිත, කෘදන්ත, රචනා, අවබෝධ, සාරාංශ මේ හැම පාඩමක් පිළිබඳවම හොඳ අවබෝධයක්මයි පුතේ උඹලගෙන් අපේක්ෂා කරනවා මේ සාමාන්‍ය පෙළ විභාගෙදී පළවෙනි දෙවැනි ව්‍යාකරණ ප්‍රශ්නවලට. ඉතින් මං හිතනවා පළවෙනි දෙවැනි ව්‍යාකරණ ප්‍රශ්න පත්‍ර ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. මොකද සාමාන්‍ය පෙළ ලියන දරුවෙකුට හොඳ අවබෝධයක් මේ ප්‍රශ්න පත්‍ර දෙක පිළිබඳවම තියෙන්න ඕනේ. ඉතින් මම කතා කරන්න යන්නේ ඊළඟට අපිට තියෙන මේ තුන්වෙනි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ගැන. අපිට සාමාන්‍ය පෙළ විභාගෙදී මේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ යටතේමයි පුතේ අහන්නේ දරුවෙකුගේ සාහිත්‍යමය දැනුම. අපිට අපේ මය පුතේ සාහිත්‍ය සංග්‍රහය කියලා වෙනම පොතක් මේ තුන්වෙනි ප්‍රශ්නයට අදාළව හම්බ වෙනවා. සාහිත්‍ය සංග්‍රහය. මේ සාහිත්‍ය සංග්‍රහය කියන පොතේ අපිට පාඩම් 16ක් තියෙනවා මය පුතේ. මේ පාඩම් 16න් තමයි අපිට මේ සාහිත්‍ය දැනුම මේ දරුවන්ගේ අපේක්ෂා කරන්නේ. ඉතින් මේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේට මේ පාඩම් 16 මම බෙදෙන විදිය මම පොඩ්ඩක් ඔයාලට කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේ සාහිත්‍ය පාඩම් 16 කොහොමද අපිට ව්‍යාකරණේ සාහිත්‍යයේදී බෙදෙන්නේ කියලා. එක කොටසක් තමයි මම පුතේ පුරාතන ගද්‍ය. අනිත් එක තමයි පුරාතන පද්‍ය. අනික නූතන පද්‍ය. අනික නූතන ගද්‍ය. අනික් කොටස නාට්‍ය. ඔන්න අපිට හම්බ වෙන මේ සාහිත්‍ය කොටස සාමාන්‍ය පෙළ මය දරුවන්ට හම්බ වෙන මේ සාහිත්‍ය පේපර් එකේ අපේ අපේක්ෂා කරන සාහිත්‍ය වපසරිය නැත්නම් සාහිත්‍ය වටපිටාව තමයි මේ
අහන්නේ. පුරාතන ගද්දියේ යටතේ මය පුතේ අපිට පුරාතන ගද්දිය කියන්නේ පැරණි පොතපත, පැරණි කතාංග ඇතුළත් ග්‍රන්ථ. ඉතින් පොත් 3ක් අපිට තියෙනවා. 550 ජාතක පොත, සද්ධර්ම රතනාවලිය, අමාවතුර. 550 ජාතක පොත යටතේ අපි ඉගෙනගත්ත 10 වසරේ පළවෙනි පාඩම උම්මංග ජාතකයේ තියෙන අපිට කොටස් කීපයකට බෙදලා තියෙන ඒ ජාතක කතාව තමයි මේ පුරාතන ගද්දිය යටතේ අපිට සිංහල විෂයේදී ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට සද්ධර්ම රත්නාවලිය යටතේ අපි 11 වසරේදී මුල් පාඩම් වල ඉගෙන ගන්න උග්ගසේන කතාවස්තුව අපි ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි 11 වසරේ පළවෙනි පාඩම හැටියට ගැනෙන අඟුල්මාල් දමනය නැත්නම් අඟුලිමාල දමනය කියන කොටස මේ අමාවතුර කියන ග්‍රන්ථයේ යටතේ ඉගෙන ගන්නවා. ඉතින් මේ පොත් 3ක් අපිට පුරාතන ගද්දිය යටතේ මය පුතේ විෂයට අපෙන් අහනවා, අපේ දරුවන්ගේ දැනුම අහනවා. මේ පුරාතන ගද්දිය හොඳට කියවන්න, හොඳට අවබෝධ කරගන්න මං ඊළඟ පාඩම් වලදී මේ පොත් එකින් එක කතා කරනවා. එකින් එක කතාංග සරලව අපේ දරුවන්ට ලියන්න පුළුවන් විදිහට. එතකොට අපිට පුරාතන පද්‍ය යටතේ අපිට පොත් 3ක් කතා කරනවා මය පුතේ. එකක් අපිට හම්බ වෙන ගුත්තිල කාව්‍ය, හංස සංදේශය, සැලලිහිණි සංදේශය. අපිට මය පුතේ පුරාතන පද්‍ය යටතේ ගුත්තිල කාව්‍යයේ කවි 34කුත්, හංස සංදේශයේ තියෙන කවි කීපයකුත්, සැලලිහිණි සංදේශයේ තියෙන මග වැණුම් කීපයකුත් අපිට මේ පුරාතන පද්‍ය කොටස යටතේ මය දරුවන්ට මේ විභාගෙදී අහනවා. මොකද ගුත්තිල කාව්‍යයේ තියෙන විරිත් පිළිබඳ, හංස සංදේශයේ තියෙන කෑරගල විහාර වැණුව පිළිබඳ, සැලලිහිණියේ තියෙන මග විසිතුරු ඒ පාඩමට අදාළ විචාර ප්‍රශ්න මේකදී කතා කරනවා. අනිත් එක තමයි මය පුතේ නූතන පද්‍ය යටතේ අපි පරම්පරා 4ක කවීන් ගැන කතා කරනවා. එක කොළඹ යුගයේ පළමු කවි පරපුර නියෝජනය කරපු ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් අපේ රට ගැන, අපේ ජාතිය ගැන හරි අපූර්වට මානව දයාවෙන් අපේ හදවත් තුලට දේශාභිමානය, දේශානුරාගය ඇති කරවන හරි අපූර්ව පද්‍ය පන්තියක් මුනිසිරිපා සිඹිමින්නේ යටතේ උඹලට මය පුතේ අහනවා මේ කොළඹ යුගයේ පළමු කවි පරපුරෙන්. එතකොට කොළඹ යුගයේ දෙවන කවි පරපුර යටතේ එච්.එම්. කුඩලිගම සූරීන් ලියපු ගංගාවේ සංගීතය කියන මේ පද්‍ය පන්තිය යටතේ ගහට කොළට සතා සිව්පාවට ඇලට දොළට ආදරය කරන පිරිසක් බිහි කිරීමේ අපේක්ෂාවෙන් හරි අපූර්ව මනාව ගලපනවා මේ කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ එච්.එම්. කුඩලිගමගේ ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය. ඒ විතරක් නෙවෙයි අපිට නිසදැස් කවියෝ කීප දෙනෙකුත් මේකෙදී හම්බ වෙනවා. රත්නශ්‍රී විජේසිංහයන්ගේ වස්සානි පද්‍ය පන්තිය. එතකොට අපිට හම්බ වෙන මහගමසේකරයන්ගේ දෑතේ කරගට සිඹ සනසන්නට පද්‍ය පන්තියත් අපි නිසදැස් පරපුර යටතේ අපි කතා කරනවා. දෑතේ කරගට සහ වස්සානය කියන පද්‍ය පන්ති දෙක අපි නූතන පද්‍ය යටතේ කතා කරනවා. මම ඊළඟට කිව්වා නූතන ගද්‍ය කියලා කොටසක් අපිට විභාගෙට අහනවා. ඉතින් මේ නූතන ගද්‍ය කොටස යටතේ අපිට නවකතා සහ කෙටි කතා වර්ග කරනවා. ඉතින් නූතන ගද්‍ය යටතේමයි පුතේ
නූතන ගද්‍ය යටතේ නවකතාවක් අපිට තියෙනවා බැද්දේගම නවකතාවේ 9 වෙනි පරිච්ඡේදයේ පුංචි කොටසක් අපිට තියෙනවා මේ විභාගෙට උඹලට කියව ගන්න. මම හිතනවා මේකේ අනිවාර්යෙන්ම මේ මුළු නවකතාවම කියව ගත්තනම් මේ දරුවන්ට හොඳ අවබෝධයක් එයි කියලා මේ 9 වෙනි පරිච්ඡේදයට වඩා එහා යනවා නම් මම කැමති මේ දරුවන්ගේ සාහිත්‍යමය දැනුම ටිකක් ඉහළ යයි කියලා හිතනවා මේ බැද්දේගම නවකතාව යටතේ අපිට 9 වෙනි පරිච්ඡේදයට එනකන් 9 වෙනි පරිච්ඡේදයට අදාළ කොටසක් අපෙන් ਵਿਚාරයක් හෝ රසවින්දනයක් බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි කෙටි කතා. මේ කෙටි කතා සංග්‍රහය යටතේ මය පුතේ අපිට තියෙනවා කෙටි කතා දෙකක්. ගීත මොබසන්ගේ දියමන්තිමාලේ සහ අපටත් වැසිකිළියක් කියන කේ ජයතිලකගේ කෙටි කතාවක් අපිට මේ සාහිත්‍ය කොටසේ කෙටි කතා යටතේ නැත්නම් නූතන ගද්‍ය යටතේ අපි ඉගෙන ගන්නවා. තවදුරටත් අපිට මේ සාහිත්‍ය පාඩම් 16 යටතේ නාට්‍ය කියලා කොටසකුත් ඇවිල්ලා මේ නාට්‍ය කියන කොටස සිංහබාහු නාට්‍ය අපිට එදිරිවීර සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍ය අපිට අධ්‍යයනය කරන්න ලැබිලා තියෙනවා. ඉතින් තවදුරටත් ජනකවි දෙකක් අපිට මේ නූතන පද්‍ය නැත්තම් කවිය ගැන අපිට කතා කරන්න තියෙනවා. හානාහිය පානාඩෑරෙන් දැනේ කියන ජනකවියත් කුරහන් නිසිබුව කළුවර බලාලා කියන ජනකවියත් මේ පාඩම් 16 යටතේ අපි විභාගයට කතා කරනවා. මොකද විභාගෙට ඉස්කෝලේදී ඔයාලගේ ගුරුවරු ආදරණීය ගුරුමව්වරු ගුරුපියවරු ඔයාලට මේ පාඩම් පිළිබඳ හොඳ අවබෝධයක් මං හිතනවා ලබා දෙයි කියලා. මොකද විභාගයට සූදානම් වෙන ඔයාලා අනිවාර්යෙන්ම මේ පාඩම් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා තිබීම වැදගත්. ඉතින් මේ පාඩම් 16 මම ඉදිරියේදී එකින් එක පාඩම් වලට අදාළ විචාර ප්‍රශ්න සහ සාහිත්‍යමය පසුබිම සාකච්ඡා කරනවා. ඉතින් මේ අපිට 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ යටතේ හම්බ වෙන මේ සාහිත්‍ය කොටස පිළිබඳ හොඳ අවබෝධයක් අපේ දරුවන්ගේ තියෙන්න ඕනි කියලා මම හිතනවා අපේක්ෂා කරනවා. ඉතින් මේ සාහිත්‍ය කොටස යටතේ මේ ප්‍රශ්න පත්‍රයේ මය පුතේ මේ 3 වෙනි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ ප්‍රශ්න 7කින් සකස් වෙනවා. පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි ප්‍රශ්න අනිවාර්ය වෙන අතර 5 6 7 කියන ප්‍රශ්න තුනෙන් එකක් තෝරගෙන ලියන්න තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි සාහිත්‍ය පේපර් එක යටතේ. දෙවෙනි ප්‍රශ්නය අනිවාර්යයි සාහිත්‍ය පේපර් එක යටතේ. තුන්වෙනි ප්‍රශ්නය අනිවාර්යයි සාහිත්‍ය පේපර් එක යටතේ. හතරවෙනි ප්‍රශ්නය අනිවාර්යයි 5 6 7 කියන ප්‍රශ්න වලින් එකක් තෝරගෙන විචාර 3ක් අපෙන් අපේක්ෂා කරනවා විභාගෙදී සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ යටතේ. ඉතින් පළවෙනි ප්‍රශ්නය මය පුතේ සකස් වෙන්නේ මේ සාහිත්‍ය කොටසේ. පළවෙනි ප්‍රශ්නය සකස් වෙන්නේ අපෙන් කෙටි ප්‍රශ්න 10ක් අහනවා මේ පාඩම් පිළිබඳ අවබෝධය. උම්මංග ජාතකයේ කවර යුගයකදී බිහි වූවක්ද? අමාවතුරේ අන්තර්ගත පරිච්ඡේද ගණන. මේ වගේ කෙටි ප්‍රශ්න 10ක් අහනවා මය පුතේ මේ පළවෙනි ප්‍රශ්නය යටතේ. ඒකෙනුත් එක කොටසකට එක ප්‍රශ්නයකට කොටස් දෙක බැගින් ලකුණු දෙකක් හිමි වෙනවා එක වර්ණයකට. එක ප්‍රශ්නයකට එක උත්තරයකට ලකුණු එක ගානේ ලකුණු දෙකක් හම්බ වෙනවා මේ එක ප්‍රශ්නයකට මය පුතේ. කෙටි ප්‍රශ්න 10ක් තමයි මේ
තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ විදියට සකස් වෙන්නේ. එතකොට අපි දෙවැනි ප්‍රශ්නෙට ගියොත් දෙවැනි ප්‍රශ්නේ ප්‍රශ්න 5කින් සකස් වෙනවා. තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය කොටස් ප්‍රශ්න 5කින් සකස් වෙනවා. ඒ ප්‍රශ්න 5 අවස්ථා සම්බන්ධයක් කවියක තේරුමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙහිදී ලකුණු මේ එකකට ලකුණු 4 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 20ක් හම්බ වෙනවා. ඉහත අපි සඳහන් කරපු පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20යි, මේ කොටසට ලකුණු 20යි, ලකුණු 40යි. අපිට විචාර තුනට අදාළව ලකුණු තව 40ක් අපේක්ෂා කරනවා මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ යටතේ. එතකොට පළවෙනි ප්‍රශ්නය අපි කෙටි ප්‍රශ්න 10කුත්, දෙවෙනි ප්‍රශ්නයේ ප්‍රශ්න 5කින් අවස්ථා සම්බන්ධය කවියක තේරුම දීලා ප්‍රශ්න 2ක්, මේ විදියට ප්‍රශ්න 5ක් සහ තුන්වෙනි 4වෙනි ප්‍රශ්න වැදගත් විචාර ප්‍රශ්න ලියන්න එන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙත් කොටස් 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න දෙකක් නැතහොත් කියලා දාලා පළවෙනි ප්‍රශ්නේ හෝ දෙවෙනි ප්‍රශ්නේ යන කොටස් දෙකෙන් කැමති එකක් අපිට තෝරගෙන මේ විභාගෙට ලියන්න පුළුවන් අය පුතේ. මොකද හරි ලේසි ප්‍රශ්න දෙකක් අහන්නේ මේකෙදි. මේ ප්‍රශ්න දෙකත් කොටස් 2 ගානේ සමහර විට කැඩෙන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේත් කොටස් 2ක්. ගුත්තිලේ විරිත් ගැන සහ ගුත්තිලේ භාෂාව ගැන අහන්න පුළුවන් මේ ප්‍රශ්නවල. ගුත්තිලේ විරිත භාෂාව මේ විදියට කොටස් 2කට කැඩෙන්න පුළුවන් අපිට විභාගෙදී. පළවෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නේ කොටස් 2යි. මේකෙන් අපි කැමති කොටසක් අරගෙන අපි ලියන්න ඕනි. සාමාන්‍යයෙන් විචාරයකට උදාහරණ මේ එකකට 2 ගානේ උදාහරණ 4ක්වත් යොදාගෙන අපි අනිවාර්යෙන්ම මේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්නම ඕනේ විභාගෙදී. මේකෙන් කැමති ප්‍රශ්නයක් ඔයාලට, ලේසි ප්‍රශ්නයක් ඔයාලට තෝරගෙන ඒ යටතේ කරුණු ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. මොකද තුන්වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ලියන්නම ඕනි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ යටතේ. හතරවෙනි ප්‍රශ්නය මේ හතරවෙනි ප්‍රශ්නයත් අපිට සකස් වෙන්නේ අර ඉස්සල්ලා විදියටමයි. කොටස් 2ක් හම්බ වෙනවා. නැතහොත් කියලා ප්‍රශ්නය. මේ පළවෙනි ප්‍රශ්නේත් කොටස් 2යි. ඒ කොටස් 2ටම උත්තර දෙන්න ඕනි අනිවාර්යෙන්ම. දෙවෙනි ප්‍රශ්නේත් ඒ විදියට කොටස් 2යි. මේ කොටස් 2ටම අපි උත්තර ලියන්නම ඕනි. මේකත් අර මම ඉස්සල්ලා කියපු විදිහටම ඒ ආකාරයටම ඒ ආකෘතියටම සකස් වෙලා තියෙන්නේ. මොකද අපි ඇහුවොත් ගංගාවේ සංගීතයේ ජීවන දර්ශනය සහ භාෂාව කියලා ප්‍රශ්නේ කොටස් 2කට අහන්න පුළුවන්. අංගුලිමාල දමනයේ තියෙන භාෂාව හා අවස්ථා නිරූපණය පැහැදිලි කරන්න කියලා දෙවැනි ප්‍රශ්නය අහන්නත් පුළුවන්. එහෙම දුන්නත් උදාහරණ 4 ගානේ අඩුම වචන 125ක් බලාපොරොත්තු වෙනවාමයි පුතේ මේ විභාගෙදී. මේ විචාර දෙකට එක විචාරයකට ලකුණු 15 ගානේ ලකුණු 30ක් මේ විචාර දෙකට හම්බ වෙනවා මේ තුන්වෙනි ප්‍රශ්නෙට සහ හතරවෙනි ප්‍රශ්නෙට. ඉතින් මේ ලකුණු 30 ගන්න අපි උපරිම try එකක් දෙන්න ඕනි, උපරිම උත්සාහයක් දරන්න ඕනි කියලා මම හිතනවා. මේ සාමාන්‍ය පෙළ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ මේ ලකුණු 30ක් හම්බ වෙන මේ විචාර ප්‍රශ්නෙට ලකුණු 120 වචන 125ක් ඇතිමයි පුතේ. මේ තුන්වෙනි ප්‍රශ්නෙටත් හතරවෙනි ප්‍රශ්නෙටත් දෙකටම 125යි ලියන්න තියෙන්නේ. ඉතින් 3 4 5 මේ 3 4 ප්‍රශ්න අනිවාර්ය වුණත් මේ 4 5 5 6 7
මේ 5 6 7 කියන ප්‍රශ්න තුනෙන් අපිට කැමති ප්‍රශ්නයක් තෝරගෙන ලියන්න පුළුවන්. මොකද හරි සරලව අහන ප්‍රශ්නයක්. ගුත්තිලේ තියෙන බිරිත් පිළිබඳ, බැද්දේගම සිරිදුගේ චරිතය පිළිබඳ, පුංචි මැණිකගේ චරිතය පිළිබඳ, ඒ වගේ සරලව කෙටියෙන් අහන ප්‍රශ්න තුනක් මේකෙදී අපිට විභාගෙදී අහනවා. ඒකෙන් එකක් තෝරගෙන අපි වචන 100කට විචාරය ලියන්න ඕනි. අඩුම උදාහරණ 3ක්වත් ඇසුරින් මේ විචාර ප්‍රශ්න පහදන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයට ලකුණු 80ක් අපිට විභාගෙදී හම්බ වෙනවා. මේ සාමාන්‍ය පෙළ දරුවන්ට මේ අපි කතා කරපු මේ සාහිත්‍ය පාඩම් 16ම යටතේ මේ ප්‍රශ්න කීපයට අදාළව මෙතනින් එතකොට අපි විභාගෙට ප්‍රශ්න මෙතනින් එකයි, ඉතුරු ප්‍රශ්න 5ක් විභාගෙට ලියන්න ඕනි අනිවාර්යයෙන්ම මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ යටතේ. ඉතින් සමහරුන්ට කාලය මදි වෙනවා මේ විචාර ප්‍රශ්නත් එක්ක ගලපන්න. ඉතින් ඒක නිසාම අපිට වචන ගානක් ලිමිට් කළා, වචන ගානක් ප්‍රමාණවත්යයි කියලා අපිට උත්තර පත්‍ර පරීක්ෂකයෝ විසින් ලබා දීලා තියෙනවා. වචන 125ක් එක විචාරයකට මේ 3 4 කියන විචාර ප්‍රශ්න වලට ලියන්න පුළුවන්. 5 6 7 කියන විචාර ප්‍රශ්න වලට ලකුණු 100කුත් යටතේ මෙන්න මේ ප්‍රශ්න පත්‍ර බලාපොරොත්තු වෙනවාමයි පුතේ. 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ සාහිත්‍ය කොටසට අදාළව. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර 3 පිළිබඳවම හොඳ අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 40කුත්, දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 80කුත්, තුන්වෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 80කුත්, මුළු ලකුණු 200න් අපිට මේ පේපර් එක සකස් වෙනවා. මොකද 200න් බෙදලා මේක අපිට මුළු ලකුණ තීරණය කරනවා. ඉතින් ඒක නිසා මේ සාමාන්‍ය පෙළ විභාගෙදී මේ ප්‍රශ්න පත්‍ර 3 පිළිබඳවම හොඳ දැනුමක් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක හොඳට අවබෝධයෙන් නරඹන්න, ඔයාලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. ඉතින් ඉහත අපි ඊළඟට කරන පාඩම් වලට සම්බන්ධ වෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මම හිතනවා මේ සාමාන්‍ය පෙළ අපේ මේ සිංහල විෂයේ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ හොඳ දැනුමක් දුවලා පුතාලට එන්න ඇති කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම බලන්න, ඔයාලගේ යාළුවන්ටත් මේක දාන්න. ඉතින් සියලු දෙනාට මේකට රැඳී සිටපු, මේකට සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතියි කියලා මං මේ පාඩම අවසන් කරනවා.